ජීවිතයේ අන්තිම අඩියට අන්තිම පහළට වැටිලා මානසිකව ගොඩාක් නෙගටිව් මට්ටමක ඍණාත්මක මට්ටමක ඉන්න මොහොතක අපිට පුළුවන් ද ජීවිතේ වෙනස් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ද ජීවිතයේ සාර්ථකත්වයට යන ගමන් මාර්ගයේ ජීවිතය අරගෙන යන්න පටන් ගන්න. කතා කරමු අද ඒ ගැන. අපේ සබ්කොන්ෂස් එක හරියට අර ඇලර්ජික් දීප පහනේ ඉන්න භූතයක්. ඉතින් ඇත්තටම ඔබේ අරගෙන හොයාගන්න තමයි මෙතන තියෙන මැජික් එක. මට ගොඩක් දෙනෙක් කතා කරනවා අපේ ජීවිතේ ජයග්‍රහණය කරා අරගෙන යන්න සාර්ථකත්වයක් කරා අරගෙන යන්න ආකර්ෂණීය න්යාමය කොහොමද යොදාගන්නේ කියලා උපදෙස් ගන්න. හැබැයි මේ අතර බහුතරයක් දෙනා කතා කරන්නේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවල හිර වෙලා ඉන්න අය. එතකොට සමහරක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා අපිට ඇත්තටම පුළුවන්ද මම වැටලා ඉන්න මේ අන්තිම ගැඹුරු අඩියේ මට අනාගතේ පේන්නේ නැහැ. ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මම හැම පැත්තෙම හිර වෙලා. එහෙම ඉන්න අවස්ථාවක මට ඇත්තටම පුළුවන්ද මගේ ජීවිතය වෙනස් කරගන්න. මගේ ජීවිතේ සාර්ථකත්වයේ කරා අරගෙන යන්න මට පුළුවන්ද කියන ප්‍රශ්නය ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙනවා. ඇත්තටම මට අද ඒකට උත්තරයක් දෙන්න ඕනි වුණා. ඔබගේ ජීවිතය ඔබට වෙනස් කරගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ඔබේ ජීවිතය සාර්ථකත්වයේ කරා තල්ලු කරගෙන යන්න පටන් ගන්න අවශ්‍ය නම් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පටන් ගන්න සුදුසු හොඳම වෙලාව තමයි ඔයාගේ ජීවිතේ අන්තිම අඩියට වැටිලා අපි කියන්නේ නන්නත්තර වෙනවා කියලා. හොයාගන්න බෑ මම මොකද කරන්නේ, කොහෙද යන්නේ, මොනවද කරන්නේ, සල්ලි තියනවද, ණය වෙලා අන්නේ අන්තිම අඩියට වැටිලා හොයාගන්නම බැරි නම් මට කොහෙටද යන්න ඕනි කියලා. අන්න එතන හොඳම තැනක් ජීවිතය අලුතින් පටන් ගන්න. මට මේ වෙලාවේ මතක් වෙනවා බොහොම ලස්සන කෝට් එකක් තියෙනවා ෆැනි ලියුහෙම කියපු I'm sick and tired of being sick and tired. මට මේ ජීවිතේ මේ එපා වෙන එක එපා වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම එපා වෙන එක මට දැන් එපා වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම දවසක් ඔබට ආවොත් අන්න එදාට තමයි ඔබ මෙන්න මේ courage කියන තැනට එහෙම නැත්නම් ධෛර්යය කියන තැනට ඔබේ ජීවිතය ඔබ විසින්ම අරගෙන යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට law of attraction එහෙම නැත්නම් ආකර්ෂණීය න්‍යාමය විතරක් නෙමෙයි ජීවිතය වෙනස් කරගන්න තමන් උපයෝගී කරගන්න ඕනම දෙයක්. ආකර්ෂණීය න්‍යාමයේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි තමන් අදහන ආගමික දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඕනම දෙයක් තමන් කරනවා නම් තමන් පිළිපදිනවා නම් මේ ජීවිතය වෙනස් කරන්න ඒ කියන්නේ ඔබ යම්කිසි ගමනක් පටන් අරගෙන තියෙනවා අපේ ජීවිතය වෙනස් කරගන්න යන්න. මයිකල් බර්නාඩ් බැක්වර්ත් සඳහන් කරලා තියෙනවා මෙහෙම ජීවිතය වෙනස් කරන්න හොයාගෙන යන අය ඉන්නවා ස්ටේජස් 4ක. පළවෙනි ස්ටේජ් එක තමයි මට කියන පිරිස. දෙවෙනි ස්ටේජ් එක තමයි මා විසින්. තුන්වෙනි ස්ටේජ් එක මා තුලින්. හතරවෙනි ස්ටේජ් එක මා ලෙස. රයිට්. අපි එහෙනම් මොකක්ද මේ ස්ටේජස් කියලා කතා කරමු. දැනගමු. ලෝකේ බහුතරයක් ඉන්නේ මේ මට කියන පිරිස. මට කියන කොටසේ ඉන්න පිරිස. කියන්නේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. අපි ආසයි ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි මට මෙන්න මේක උනේ මෙන්න මේ අහවල් දේ නිසා. අපි එතන හැමතිස්සෙම වික්ටිම් කෙනෙක්. එහෙම නැත්නම් වින්දිතයෙක් බවට පත් වෙනවා. අපේ ජීවිතේ අපිට සිද්ධ වෙන දේවල් වල වින්දිතයෙක් බවට තමන් පත් වෙනවා හැමතිස්සෙම. මගේ දෙමව්පියන් නිසා තමයි මට මේක උනේ. එහෙම නැත්නම් මම ඉපදිච්ච රට නිසා තමයි මට මේ දේ උනේ. මම මේ ඉන්න සමාජ ක්‍රමය නිසා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. අපි හැමතිස්සෙම මට මෙහෙම උනේ මෙන්න මේ අහවල් දේ නිසා. මට මෙහෙම උනේ මෙන්න මේ දේ නිසා කියලා හැමතිස්සෙම මට කියන ගොඩේ ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඒකට නිදහසට කාරණා හොයනවා. ජීවිතය වෙනස් කරගන්න ලැබුණොත් උන් කැමති ජීවිතය වෙනස් කරගන්න. හැබැයි මේ කොටසේ ඉන්න අයට හරිම අමාරුයි ජීවිතය වෙනස් කරගන්න. මොකද මේ මට කියන එක එහෙම නැත්නම් තමන් වික්ටිම් කෙනෙක් වෙන එක තමන් වින්දිතෙක් වෙලා ඉන්නකන් කිසිම දවසක මෙතනින් ගොඩ ඒමක් නැහැ. ඉතින් ඒ නිසා මම දන්නවා මේ වෙලාවේ මේක අහන ඔබත් සමහර විට හිතාගෙන ඇති මට මෙහෙම උනේ මෙන්න මේ දේ නිසා. මට මෙහෙම උනේ අන්න අහවල් දේ කරපු නිසා. එහෙම නැත්නම් මම මෙහෙම රටක ඉපදිච්ච හින්දා. අද මම මේ දියුණු රටක හිටියා නම් අද මට මීට වඩා මගේ ව්‍යාපාර දියුණු කරගන්න තිබ්බා. එහෙම නැත්නම් අපේ රටේ දේශපාලන අස්ථාවර භාවය නිසා දේශපාලන අක්‍රමිකතාව නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. වගේ දේවල් අපි හැමතිස්සෙම මට කියලා
නිදහසට කාරණාවක් හොයනවා සහ අපි වින්දිතයෙක් බවට පත් වෙනවා. එහෙම වින්දිතයෙක් බවට පත් වීම තුළ ඉන්න පිරිසකුත් ඉන්නවා law of attraction follow කරන්න ඕනි. එහෙම නැත්නම් හොයාගෙන ගිහලා හරි law of attraction වලින් මට මෙන්න මේ අහවල් දේ ලබා ගන්න ඕනි. එහෙම නැත්නම් මොන හරි වෙන course එකක් හරි අපි කරනවා මට මෙන්න මේ දේ ලබා ගන්න ඕනි කියලා. හැබැයි මතක තියාගන්න ඔබ මේ ලෝකේ තියෙනවානේ ගොඩාක් ටෙක්නික්ස් අපේ ජීවිතේ වෙනස් කරගන්න යොදා ගන්න ඒවා. විවිධ ආගමික දේවල් විවිධ ආධ්‍යාත්මික මාවත් තියෙනවා අපේ ජීවිතේ වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ ජීවිතේ වෙනස් කරගන්නත් පුළුවන් ඒ වගේම. හැබැයි මෙන්න මේ වින්දිතයන් විදිහට ලක් වෙලා ඉන්න මෙන්න මේ වික්ටිම් ගොඩේ ඉන්න පිරිසට එක දෙයක් වෙනුවෙන් ඒ කිසිම ටෙක්නික් එකක් පාවිච්චි කරාට වැඩක් වෙන්නේ නැහැ. හේතුව තමයි law of attraction හෝ වේවා ඕනම දෙයක් ඕනම ටෙක්නික් එකක් ජීවිතේ එක දෙයක් වෙනුවෙන් පාවිච්චි කරාට මුළු ජීවිතේම වෙනස් කරගන්න බෑ. ඔබේ මනස ඔබ මේ වික්ටිම් ස්ටේජ් එකෙන් උඩට අරගෙන ගියේ නැත්නම් ඔබට කිසිම දවසක සමස්ත ජීවිතයම මේ ජීවිතය කියන මුළු පද්ධතියම ඔබට සාර්ථකත්වයේ කරා සතුට සැනසීම ලැබෙන දෙයක් කරා අරගෙන යන්න බෑ. එහෙනම් අපි යමු දෙවෙනි කොටසට. මා විසින් කියන කොටස. මා විසින් කියන කොටහසේ ඉන්න අය අවසානයේදී මේ වින්දිතයන් බවට පත් වෙලා යම්කිසි මොහොතක තේරුම් ගන්නවා මේක මේ ජීවිතේ වෙනස් කරන දේ මා විසින් තේරුම් ගන්න ඕනි දෙයක් මා විසින් කරන්න ඕනි දෙයක් මේ අවබෝධය මා විසින් ලබා ගන්න ඕනි සහ මේ මාර්ගයට මා විසින් පියමනින්න ඕනි ඒ වගේම මා විසින් කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා කියලා ඔවුන් විශේෂයෙන්ම මැනිෆෙස්ට් කරන අය ජීවිතේ වෙනස් කරගන්න මෙන්න මෙතන තමයි ඉන්නේ මෙතනින් තමයි පටන් ගන්නෙ. එතකොට law of attraction study කරන්න පුළුවන්. එතකොට මා විසින් දෙයක් කරනවා අධ්‍යාපනය හදාරනවා භාවනා කරනවා මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. මේ මා විසින් කියන පිරිස අවබෝධ කරගන්නවා මේ ජීවිතය තියෙන්නේ මට මං වෙනුවෙන් මගේ ජීවිතය මා විසින් කරන දේවල් නිසා මගේ ජීවිතය වෙනස් කරගන්න මාවතට මම දැන් අවතීර්ණ වෙලා ඉන්නවා කියන එක ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ට මේ මැනිෆෙස්ටේෂන් එහෙම නැත්නම් මේ ජීවිතය වෙනස් කරන මාර්ග මුණ ගැහෙනවා. ආකර්ෂණීය න්යාමයේ වගේ සුන්දර මාවත් ඔවුන්ට මුණ ගැහෙනවා. ඒ හරහා ඔවුන් දැනගන්නවා මේක එහෙනම් මේ කාගේවත් කතා බහකටවත් කාගේවත් දෙයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මම අර වික්ටිම් කියන තැනින් උඩට ඇවිල්ලා මට මගේ ජීවිතේ 100%ක්ම වගකීම තියෙන්නේ මගේ අතේ. ඒ නිසා මේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය නම් ජීවිතයේ සාර්ථකත්වය කරා අරගෙන යන්න අවශ්‍ය නම් මා විසින් මෙන්න මේ දේ කරන්න ඕනි කියන අවබෝධය දෙවෙනි කොටාශයේදී ඔබට ලැබෙනවා. එතකොට මේ දෙවෙනි කොටසේදී පළවෙනි අදියරින් අපි උඩට ඇවිල්ලා අපිට අවබෝධයක් ලැබෙනවා මා විසින් යම්කිසි දෙයක් කළ යුතුයි කියන කාරණය. එතනදී ඔහු මැනිෆෙස්ටර් කෙනෙක්. එහෙම නැත්නම් මට පුළුවන් මට අවශ්‍ය දේවල් ඇති කරගන්න මවන්න මගේ ජීවිතේ රියැලිටි එක වෙනස් කරන්න පුළුවන් මට කියන අවබෝධය ලැබෙනවා. ඊට පස්සේ මා තුලින් ඊළඟ ස්ටෙප් එක මා තුලින් මේ මා විසින් කියන අවධිය පහු කරාට පස්සේ මා විසින් යම්කිසි දේවල් ටිකක් කරන්න ඕනේ මේක මංම කරන්න ඕනේ එකක් කියන අවබෝධය ලැබුවට පස්සේ මා තුලින් කියන කොටසට ගියාට පස්සේ මම කලින් කිව්ව වික්ටිම් එහෙම නැත්නම් වින්දිතයාගෙන් ඇවිල්ලා මා විසින් කියන අදියරට එනවා. ඊට පස්සේ ඒ අදියරේ අවබෝධය ලබා ගත්තට පස්සේ මා තුලින් කියන අවබෝධය ලබනවා. මා තුලින් කියන්නේ මොකද්ද? මා විසින් යම්කිසි දෙයක් කළ යුතුයි කියන අවබෝධයෙන් ඕන් වැඩ කරාට පස්සේ ඉන්පස්සේ මා තුලින් ඒ ඥානය ඒ අවබෝධය ලබනවා මා තුලින්. තමන් තුලින් මා තුලින් කියන්නේ මන් තුලින් නෙමෙයි ඔබ තුලින් තමන් තුලින් මේ අවබෝධය ලබනවා. සෝබාදහමේ ඒ සුන්දර මාර්ගයට සෝබාදහමේ සුන්දර නීති රීති වලට ඇතුළේ ඉන්න සෝබාදහමට අවනත සෝබාදහමෙන් මතුණු සෝබාදහමෙන් වෙන් නොවන කෙනෙක් තමයි මම කියන්නේ කියන එක මා තුලින් ඔබ දකිනවා. සෝබාදහමට අවනත කෙනෙක් කියන එක තමා තුලින් ඔබ දකිනවා. මේ මා තුලින් කියන ස්ටෙප් එකට ආවට පස්සේ ඒ පරිණත ස්ටේජ් එකට ආවට පස්සේ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මමත් මේ අනසකට යටයි කියන එක මේ විශ්වයේ මේ සෝබාදහමේ අනසකට අපි කොච්චර යටහත්ද කියන එක තුල අපි සරෙන්ඩර් වෙනවා. අපි ඒ අනසකට යටත් වෙනවා. ඒ වගේම දේවල් මීට වඩා ගැඹුරින් අවබෝධ කරගන්න
පුළුල් විදිහට මේ සමාජයේ දිහා ලෝකයේ දිහා මානුෂ්‍ය හැඟීම් දිහා සබා දහම දිහා දකින්න ඔවුන්ට ප්‍රඥාව පහළ වෙනවා. ඒ වගේම අපිට තේරුම් යනවන්න එදාට මේ මගේ ජීවිතයේ මේ වෙනස් කරන දේවල් මම විසින් දෙන අනක් නෙමෙයි. මේ ඕඩර්ස් මේක මේ පවතින දේවල්මයි අපි පාවිච්චි කරන්නේ. මේ ස්වභාව දහමේ මේ විශ්වයේ පවතින දේවල්මයි අපි නැවත නැවත පාවිච්චි කරන්නේ. එතකොට මගේ කියලා දෙයක් නැහැ. මගේ කියලා අලුත් දෙයක් නැහැ. මේක කැරක ඔක්කොම එන්නේ මේ එකම දේවල් ටිකක් කියන එක අපිට අවබෝධ වෙනවා. ඒ වගේම ඒ නිසාම අනිකාට ආදරය කරන්න, අනිකා අවබෝධ කරගන්න, මේ විශ්වයටත් සබාදහමටත් ආදරය කරන්න හැමතිස්සෙම නෙගටිව් මයින්ඩ් එකෙන් මිදිලා, මේ ඍණාත්මක සිතිවිලි වලින් මිදිලා තමන්ට කරගන්න දෙයක් අවශ්‍ය නම් ඒ දේ තමන්ට ආකර්ෂණය වීමේ මාවත ඔහුට විවර වෙනවා. ඊට පස්සේ මා ලෙස කියන ස්ටෙප් එකේදී ඒ අවධියට ගියාට පස්සේ ඔබට තේරෙනවා මමත් මේ විශ්වයත් මමත් අනෙකාත් මමත් මේ ජීවිතයත් අතර ඔබ ඉරක් ගහලා තියෙනවා නම්, බැම්මක් ගහලා තියෙනවා නම් ඒ බැමි ඔක්කොම කැඩලා බිඳලා ගිහිල්ලා අවසානයේදී මේ සියල්ල එකක් බාටපත් වෙනවා. එතනදී ඔබට සිහියෙන් යුතුව ලෝකයේ දිහා බලන්න, විශ්වයේ දිහා බලන්න, දේවල් දිහා බලන්න අවශ්‍ය ප්‍රඥාව ලැබෙනවා. එතනදී ඔබගේ මනස පුළුල් වෙනවා. ඔබට අවශ්‍ය විදිහට ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මොකද එතනදී ඔබ මහන්සියක් ගන්නෙ නැහැ. ජීවිතය වෙනස් කර ගැනීමේ මහන්සියට වඩා එහාට ගිය පුළුල් අවබෝධයකින්, පුළුල් දැක්මකින් ඔබට අවශ්‍ය දේ හරිම පහසුවෙන්, බොහොම සතුටින්, බොහොම නිදහසේ මේ සියල්ල ලබාගෙන, සියල්ල වෙනස් කරගෙන, හැම දෙයකටම ආදරෙන්, ලැබෙන දෙයට ආදරෙන් ඔබත් විශ්වයත් ඔබත් අනෙකාත් අතර වෙනසක් නැතුව මේ ජීවිතය තුළ, මේ විශ්වය තුළ ඔබවම ඔබට දිය කර හැරීමේ හැකියාව ලැබෙනවා. අන්න ඒ තුළ ඔබත් ඔබගේ ශක්තියත්, විශ්වයේ ශක්තියත්, එහෙම නැත්නම් මේ සබාදහමේ ශක්තියත් ඒකාත්මික වෙලා, එකට එකතු වෙලා සුන්දර ගමනක් යන්න, බොහොම උදාර ගමනක් යන්න ඔබට අවස්ථාව පැදෙනවා. එහෙනම් මේ අවස්ථාව, මේ ස්ටෙප්ස් එකින් එක අපි කතා කරා. හැබැයි මේක පටන් ගන්නෙ කොතනින්ද? අර පළවෙනි වින්දිතයා කියන තැනින්. අපි හැමෝම සමාජයේ වින්දිතයෙක් වෙලා තමයි ඉස්සෙල්ලා පටන් ගන්නෙ. ගොඩක් දෙනෙක් අපි හැමතිස්සෙම කරන අනිත් අයට චෝදනා කරන එක. හැබැයි මතක තියාගන්න, එතනින් එහාට තමන් විසින් දෙයක් කරන්න ඕනි කියන කාරණාවට ගියේ නැත්නම් ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ඔබ අවදි වෙන්න, ඔබගේ මනස අවදි කරගන්න, ජීවිතය දිහා ඇහැරිලා නිින්දෙන් නැගිට්ටා වගේ අලුත් ලෝකයක් දිහා බලන්න ඔබට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, තවත් දෙයක් ඔබට කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් ආකර්ෂණීය නියාමය හෝ මොන හරි වෙනත් ටෙක්නික් එකක් පාවිච්චි කරනවා ජීවිතයේ යම්කිසි එක දෙයක් වෙනුවෙන්. එතකොට සමහර වෙලාවට අපි නෙගටිව් තෝට්ස් තියාගෙන ඉන්නවා, අපේ ভাইබ්‍රේෂන් එක පල්ලෙහාට දාගෙන ඉන්නවා. හැබැයි අපිට අවශ්‍ය රැකියාවක් වෙන්න පුළුවන්, අපේ ආදරවන්තයෙක් වෙන්න පුළුවන්, අපේ ට්වින් ෆ්ලේම් වෙන්න පුළුවන්, සෝල්මේට් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක්ව ආකර්ෂණය කරගන්න අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාවයත් එක්ක අපි ඒකට විතරක් ආකර්ෂණ නියාමයේ ටෙක්නික්ස් අපි එක වීඩියෝස් වලින්, එක YouTube channels වලින්, අපි ලෝකයේ දකින්න පොත් වලින්, කියවන දේවල් වලින් අපි හිතාගෙන එක දෙයක් වෙනුවෙන් මේක ફોකස් කරගෙන මෙන්න මේක මට ලබා ගන්න ඕනි කියන විශ්වාසයෙන් කරනවා. හැබැයි මතක තියාගන්න, ජීවිතය කියලා කියන්නේ, ජීවිතය ඇතුළේදී අපිට එකක් ආදරය වෙන් කරන්න බෑ. ආදරය, ජීවිතය, විවාහ ජීවිතය, අධ්‍යාපනය, රැකියාව, මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, මේ හැම දෙයක්ම එකින් එක සම්බන්ධ දේවල්. හරියට නිකන් පළතුරු වට්ටියක ලස්සන පළතුරු ගොඩක් තියෙනවා. හැබැයි එක පළතුරක් හරි කුණු වේගෙන આવොත් අපි මොකද කරන්නේ? පළතුරු වට්ටියෙන් ඒ කුණු වෙච්ච කෑල්ල එක කපලා අයින් කරනවා. එහෙම නැත්නම් ඒ පළතුරු ගෙඩියම අරගෙන අපි විසි කරනවා. ඩස්බින් එකකට දානවා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතය එක තැනකින් කඩාගෙන වැටුනොත් මුළු ජීවිතේටම, සමස්ත ජීවිතේට මේක බලපානවා. ඒ වගේම ආකර්ෂණීය නියාමයේ හෝ මොන හරි වෙනත් දෙයක්, වෙනත් ටෙක්නික් එකක් අපි ජීවිතේ සාර්ථකත්වයේ හොයාගෙන යන්න පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ තුළ මේ වින්දිතේ කියන හැඟීම, මට
කියන ස්ටේජ් එකෙන් එහාට ගිහිල්ලා මා විසින් මුළු ජීවිතේම සෞභාග්‍ය කරා මුළු ජීවිතේටම සෞභාග්‍ය අරගෙන එන්න මුළු ජීවිතේම සාර්ථකත්වයේ කරා අරගෙන යන්න මා විසින් දෙයක් කළ යුතුයි. ඒක ආදරයට විතරක් නෙමෙයි. ඒක රස්සාවට විතරක් නෙමෙයි. ඒක පෞල් ජීවිතයට විතරක් නෙමෙයි. ඒක සල්ලි මිල මුදල් වෙනුවෙන් විතරක් නෙමෙයි. ඒක මුළු සමස්ත ජීවිතය තුළම හැම තැනදීම ක්‍රියාත්මක කළ යුතු දෙයක් කියන එක මතක තියාගන්න. බලන්න ඔබ ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා මේ ස්ටේජස් හතරෙන්. ඒ වගේම කමෙන්ට් කරන්න මොකක්ද ඔබ ඉන්න ස්ටේජ් එක කියලා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබගේ ආදරය කරන අයට ඔබගේ පවුල හිතවතුන් එක්ක මේක වීඩියෝ එක බෙදා ගන්න මතක තියාගන්න. එහෙමනම් ඉක්මනටම තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.